නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අසිරිමත් සම්බුදු සරණ උතුම් දහම් වැඩසටහන තුලින් අවබෝධයෙන් යුතුව තිරුවන් සරණ යාම පිණිස උපකාරක වූ දහම් කරුණු තමයි කියලා දෙන්නේ. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ උපදේශ මත අපි මේ දහම් වැඩසටහන මේ විදිහට ආරම්භ කළේ. එතකොට අවබෝධයෙන් තිරුවන් සරණ යනවා කියලා එක්කුත්, අවබෝධයක් නැතුව පැහැදෙනවා කියලා එක්කුත් තියෙනවා. ඒකට තමයි ආකාරවතී සද්ධාව සහ අමූලිකා සද්ධාව කියලා කියන්නේ. අමූලිකා සද්ධාව කියන්නේ ඒකට මූලක් නැහැ. කරුණු නැහැ. ගොනු වෙච්ච දෙයක් නැහැ. එතකොට එකපාරම යමකින් පැහැදීමක් උපදිනවා. ඒක වහා නැති වෙලා යනවා. එතකොට ආකාරවතී ශ්‍රද්ධාව කියන්නේ එහෙම නෙවෙයි. කරුණු තේරුම් ගැනීම තුළින්, කරුණු වැටහීම තුළින් තමයි ඇති වෙන්නේ. දැන් මේ බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුදු සිරිත මේ විදිහට ඉගෙන ගන්නකොට තමයි බුදුරජාණන් වහන්සේ තුන් ලෝකේම අසහාය ශාස්ත්‍රෝන් වහන්සේ බව හිතට වැටහෙන්නේ. ඒ තුලින් යම්කිසි පැහැදීමක් ඉපදුනොත් එහෙම ආනේ පැහැදීම කරුණු සහිතයි. එතකොට එන්නේ ප්‍රසාදේ නම් ඒ ශ්‍රද්ධාව නම් ආකාරවතී ශ්‍රද්ධාව විදිහට අපිට සලකන්නට පුළුවන්. ඉතින් අද දවසෙත් මේ උතුම් දහම් වැඩසටහන ශ්‍රද්ධා රූප වාහිනියෙන් ලක්විරු ගුවන් විදුලියෙන් විකාශනය කරවන්නට දායකත්වයේ දරන්නේ අංක 153න් එම් නුගහේන මාවත කඩවත පාර ගණී මුල්ල ලිපිනේ පදිංචි පින්වත් W.A. සංජීවනී ඉන්දිකා මෙනවිය විසින් තමයි මේ දහම් වැඩසටහන සඳහා අද දවසේ දායකත්වයේ දරන්නේ. ඉතින් මේ පින්වතුන් බොහෝ යහපතක්, බොහෝ සැනසෙල්ලක් උදා කරගන්නවා අද මේ ධර්ම දානය සිද්ධ කරලා. ධර්ම දානය කියන එක සුළු පිනක් නෙවෙයි. ඒක අග්‍ර පිනක්. අන් අයට ධර්මයෙන් කරන අනුග්‍රහය අග්‍රයි. ආමිෂයෙන් කරන අනුග්‍රහයට වැඩිය ධර්මයෙන් කරන අනුග්‍රහය අග්‍රයි. දැන් ආමිෂයෙන් අපි කියමු ආහාර වේලක් දෙනවා කියලා. ඒක හොඳ දෙයක්. පින් සිදු වෙන දෙයක්. එක වේලකින් ඉවරයි. නමුත් ධර්මයෙන් කරන අනුග්‍රහයක් තිබ්බොත් ඒක තමයි එයාගේ මුළු ජීවිතේම වෙනස් කරන්නේ. මුළු ජීවිතේම සැපවත් කරන්නේ. සමහරට දහම් අනුග්‍රහයකින් මේ ධර්මීය බණපදයක් අහලා ජීවිතේ වෙනස් වුණොත් සමහරට හතර අපායේ වැටෙන්න ඉන්න කෙනෙක් නිදහස් වෙලා සුගතියට යන්නේ. එතකොට අර කල්ප අවුරුදු කෝටි ගාණක් දුක් විඳින ගිනිදැල් වලින් දුක් විඳින ඒ නිරේකින් ගොඩ ගියා කියන එක සුළු දෙයක්ද? ඉතින් ඒ නිසා මේ ධර්මයෙන් කරන අනුග්‍රහය ශ්‍රේෂ්ඨයි කියන කාරණාව
මුලින්ම අපි සිහිපත් කරනවා. අපි මීට කලින් දහම් වැඩසටහනේදී කතා කළේ ඒ අපගේ මහා බෝධිසත්වයන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරපු විදිහ. ඒ දුෂ්කර ක්‍රියාව අසාමාන්‍යයි. සිතාගත නොහැකි. මට පස්සේ කල්පනා වුණේ එච්චර දුකක් විඳලා එච්චර මේ ශරීරයට දැඩි දුක් දෙමින් ජීවිතේ පුරුදු කරලා මේ නිවන් අවබෝධ කරගන්න මහන්සි වෙලා අමා මහ නිවන අවබෝධ කරගත්ත තථාගත බුදුරජාණන් වහන්සේ අපිට වදාළේ නෑ ඒ විදිහට දුක් විඳින්න කියලා. ඉතින් ඒකේ අඩුම තරමේ අපිට බැරි වුණොත් එහෙම තෙරුවන් සරණවත් යන්න බැරි වුණොත් නම් ඒක මහා භාග්‍යයක්. ඉතින් ඒ නිසා මේ පින්වතුන් කල්පනා කරන්න ඕන අඩුම තරමේ තෙරුවන් සරණවත් යන්න නැත්නම් මේ බුද්ධ ශාසනයේ ඒකත් අපි බුදුරජාණන් වහන්සේට කරන උත්තම ප්‍රතිපත්ති පූජාවක් බවට පත් වෙනවා. ඉතින් අද දවසේ කල්පනා කළේ එදා අපි ආනාපාන සතිය භාග්‍යතුන් මේ මහා බෝධිසත්වයන් වහන්සේට මතක් වෙච්ච විස්තරේ එදා අපි කතා කළා. එතකොට ආනාපාන සතිය මතක් වුණේ ඒ සියලුම දුක් හන්දරා විඳලා මේ ලෝකේ මිනිස්සෙක් විදිහට විඳින්න ඕන යන්තාක් දුක් තියනවාද ඒ සියල්ලම මහා බෝධිසත්වයෝ විඳා. ඊට පස්සේ තමයි ආනාපාන සතිය මතක් වෙලා උන්වහන්සේ හිතුවේ මේකවත් නිවනට මාවතක් දෝ කියලා. හැබැයි ඒ අතරතුර සිද්ධ වුණ තව සිද්ධියක් තියෙනවා. ආනේ සිද්ධිය සුත්ත නිපාතේ පදහන කියන සූත්‍ර දේශනාවේ දිවි පුදා වීරිය වැඩි ආකාරයේ විස්තර වෙන සූත්‍ර දේශනාවේ මේ විස්තරය සඳහන් වෙනවා. ඒ තමයි නේරංජරා නදී තීරේ ජීවිතේ පරදයට තබලා අමා මහ නිවන පිණිස දැඩි වීරිය ගත්ත මහ බෝධිසත්වයන් වහන්සේ සමාධිය බලවත්ව වඩමින් හිටියා. එතකොට එහෙම ඉන්නකොට මාරයා පින්වතුනි මාරයා මහා බෝධිසත්වයන් වහන්සේ පිටිපස්සේ ඇවිල්ලා තියෙනවා. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ කපිලවස්තුවේ මාලිගාවෙන් එළියට එනකොට ආකාශයේ ඉඳලා කියනවනේ යන්න එපා සංකෘති රජකම හම්බ වෙනවා. තව දවස් 7ක් ගියේ තැන කියලා. අනේ උඹගේ සංකෘතිකම උඹටම තියාගන්නේ කියලා මහා බෝධිසත්වයෝ ඒ ගමන නතර කරන්නේ. මොකද දසපාරමී ධර්මයන් පුරාගෙන අනන්ත අපරිමාණ නෙක්ඛම්ම පාරමිතාවක් පුරාගෙන අදිෂ්ඨාන පාරමිතාවක් පුරාගෙන දන් දීදී සත්‍ය පුරුදු කර කර ආවේ ඕන ඔය ගමන යන්න. ගිහි ජීවිතය අතහැරලා යන්න. එතකොට මතකද අර මහා ජනක ජාතකයේ සීවලී දේවීන් වහන්සේ මහා පිරිසක් එක්ක ඇවිල්ලා කොයි තරම්නම් පාර හරස් කර කර මහානකමට යන්න එපා කියලා කිව්වද? එතකොට අසංඛ්‍ය අප්‍රමාණ වාරයක් එවැනි බාධක ජයගෙන නෙක්ඛම්මයට ගිය මහා බෝධිසත්වයන් වහන්සේ සියලු පාරමිතා පුරපු තැන කවුරුත් හරහට හිටා කියලා ඒ වෙනුවේ ඒ මුල් කරගෙන ඒ මහා බෝධිසත්වයන්ගේ නෙක්ඛම්මයට තිබූ පාදේ ආපස්සට හැරෙන්නේ නැහැ. ඊරහඳ නැති වෙලා ගියත් ආකාශයේ අතුරුදහන් වුණත් මහ පොළොව අතුරුදහන් වුණත් ඒව වෙන්න පුළුවන්. ඒ වුණාට අබිනිෂ්ක්‍රමණයට තිබ පාදය ආපස්සට හැරෙනවා කියලා එකක් සිද්ධ වෙන්නේ. ආන්න එදා ඉඳලා තියෙන පියවරක් පාසා මාර්යා ලුහු බැඳා කියනවා. මහා බෝධිසත්වයන් වහන්සේ පිටිපස්සේ හැම පියවරක්ම ඒ කියන්නේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරද්දී බුදු වෙලා තව අවුරුදු 7ක් එක දිගට හැම පියවරක් පිටිපස්සේම ආවා කියනවා. මාරයාට සිදුරක් හොයන්න මහ බෝධිසත්වයන්ගේ සිදුරක් හොයන්න. එතකොට අවුරුදු 6ටම දුෂ්කර ක්‍රියා සම්බුදු නොවි සිටියේදී ඒ අවුරුදු 6ටම එක පියවරකවත් මාරයාට ඇඟිලි ගහන්න පුළුවන් දුර්වලතාවයක් මහ බෝධිසත්වයන්ගේ තිබ්බේ නැහැ කියන්නේ සම්මා සම්බුදු වුණ ජීවිතය ගැන කවර කතාවද? ඉතින් එදා දුෂ්කර ක්‍රියා කරන
නේරංජරා නදී අයිනේ බලවත් සමාධියට සමවැදිලා ඉද්දී ඒ මොහොතේ ඉස්සරහින් පිණි හිටිය මාරයා. හරි කාරුණිකව කතා කළා. කතා කරලා කියනවා කිසෝ තුවමසි දුබ්බන්නෝ බලන්න ගොඩාක් කිට්ටු වෙලා කැත වෙලා ගිහිල්ලා. ඊට පස්සේ තියෙනවා සන්තිකේ මරණන්තව ඔබ ඉන්නේ මරණී ළඟ. දැන් මාරයා කරුණාවෙන් කියනවා සහස්ස භාගෝ මරණස්ස ඒකංසෝ තව ජීවිතං 1000ක් කරුණු තියෙන්නේ මැරෙන්න. ඔබගේ ජීවත් වීමට තව තියෙන එකම එක කාරණාවයි. එකම එක භාගයයි ජීවත් වෙන්න තියෙන්නේ 1000ක් කරුණු තියෙනවා මේ 1000ක් පංගු තියෙනවා මැරෙන්න. මැරෙන්නමයි ඔබ ළඟ. ජීව බොහෝ ජීවිතං සෙය්‍යෝ භවත්නි ජීවත් වෙන්න. ජීවත් වෙන එකනේ හොඳ. ජීවම් පුඤ්ඤානි කාහසි. ජීවත් වුණාට පස්සේ ගොඩාක් පින් කරන්න පුළුවන් නේ. දැන් බලන්න අර වීරිය අත්හරවන්න ඒ නිවන් මාර්ගයේ වළක්වන්න මාර්යා කරුණාවෙන් කාරුණික බසින් කියනවා ඉස්සරහට ඇවිල්ලා. ඊට පස්සේ කියනවා ඔබ ඔය කරන බ්‍රහ්මචර්යාවත් එක්ක යාග හෝම ගිනි පූජා ඒවා හැම කරගත්තොත් ඉතින් මහා පුණ්‍යස්කන්ධයක් රැස් කරගන්න පුළුවන්. මේ ඔක්කොම කරන්නේ මේ වීරිය නතර කරන්න. බය වුණා තැතිගත්තා මාර්යාගේ ඇසටවත් මේ තුන් ලෝක ධාතුවේම මාර්යා දුටුවේ නෑ. මේ වාගේ වීරිය කරන කෙනෙක්. ඒ වීරිය නතර කරන්නයි ඒ විදිහට කීවේ. ඔබ ওই රකින්න බ්‍රහ්මචර්යාවත් එක්ක ගිනි පූජා යාග හෝම කළොත් මහා පිනක් රැස් කරගන්න පුළුවන්. සිද්ධාර්ථ ඔබ දැන් මේ මහා පිනක් රැස් කරගන්න ওই වීරියත් අරින්න. මාර්යාගේ ඇසින් දැක්කේ නෑ තුන් ලෝක ධාතුවේම මහා බෝධිසත්වයෝ තරම් වීරිය කරන කෙනෙක්. ඒකයි බය වුණා ඒ විශ්ේ ඉක්මා යයි කියලා. මේ ඇටසැකිල්ලක් වෙලා මාර අප්‍රාණික ධ්‍යානයේ වඩද්දී මාර්යා ඇවිල්ලා කියන්නේ. එතකොට බලන්න පියවරක් පාසා ඔහු හිටියා ගේ ගමනට බාධා කරන්න. ඊට පස්සේ තියෙනවා ජීවිතේ පරදුවට තබා ওই විදියට දුෂ්කර ක්‍රියා කරන්න එපා. ওই විදියට වීරිය කරපු කෙනෙක් මේ ලෝකේ ජයගත්තේ නැහැ කියලා දැන් මේ ගමන බාධා කරන්න මාර්යා ළඟ ඉඳලා කියනවා. ඒතර බලන්න මහා බෝධිසත්වයන්ට තනියෙන් කොච්චර බාධා ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වුණාද? එතකොට මේවා ගැන කියලා දෙන්න කවුරුත් ඉන්නවද? මහා බෝධිසත්වයන්ට මාර්යා කියන්නේ කවුද? කොයි වගේ කෙනෙක්ද? ඒවා කියලා දෙන්න කවුරුත් ඉන්නවද? මොනවත් නැතුන් තනියෙන් තීරුම් ගත්තනේ. තන් තථාවාදිතම් මාරම් භගවා ඒතදබ්‍රවි කියන ඒ විදිහට කිව්වට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මහා බෝධිසත්වයන් වහන්සේ මෙහෙම කිව්වා. පමත්ත බන්දු පාපිම යේනත් ඒන ඉදාගතෝ උඹ ඕකට නේද ආවේ ප්‍රමාද වූ ජනයාගේ ඥාතියා. පමත්ත බන්දු ප්‍රමාද වූ කෙනාගේ ඥාතියා තමයි පාපී වූ මාරයා. අනුමත්තේන පි පුඤ්ඤේන අත්තෝ මහියන්න විජ්ජති. දැන් මේ මහා බෝධිසත්වෝ කියනවා මට අනුමාත්‍ර පිනක් හොයාගෙන ආපු ගමනක් නෙවෙයි කියනවා මට අනුමාත්‍ර පිනකින්වත් මට වැඩක් නැහැ කියනවා. ඇයි පින්වතුනි මේ ලෝකේ පින කියන එක වඩන්න පුළුවන් නම් රැස් කරන්න පුළුවන් නම් ඒ සියලුම පින් අග්‍ර විදියටම රැස් කළානේ දස පාරමී පුරපුර මහ බෝධිසත්වයෝ. මේ අවසාන ජීවිතේ මොන පිනක්ද? මට පිනක් කියන එකේ අංශු මාත්‍රයක් ඕනේ නැහැ කිව්වා. ඒ සංවාත්තෝ පුඤ්ඤානං තේ මාරෝ වත්තු මරහති. උඹට පින් හොයා යන කෙනෙකුට නම් ওই කතාව ගිහිල්ලා උඹ කිව්වට කමක් නැහැ. අත්ති සද්ධා තථා විරියං පඤ්ඤාච මම විජ්ජති. මං ගාව ශ්‍රද්ධාව තියෙනවා. ඒ කියන්නේ මම කරන කටයුත්ත ගැන මට විශ්වාසය තියෙනවා. වීරිය තියෙනවා. ප්‍රඥාව තියෙනවා. ඉතින් ඒ නිසා නිවනට දිවි පුදලා මම මේ වෑයම් කරනකොට උඹ මොනවද ඔය මාත් එක්ක ඇවිල්ලා කියන්නේ? ඊට පස්සේ කියනවා නන්දී නම්පි සෝතානි අයං වාතෝ විසෝසේ
කිංච මේ පහිතස්සස ලෝහිතන් නූපසුස්සේ මගේ සිරුර පිසදාගෙන හුළඟ හමා ගියොත් මම මේ මගේ ජීවිතේ මං කරන වීරිය තියෙනවනේ හිතේ මාගේ ලේ දහර වියලිලා මේ කරන මේ වීරිය කරන මා පිසදාගෙන සුළඟ හමාගෙන ගියොත් අර නේරංජරා නදියේ තියෙන වතුර ටික වීල්ලේයි කිව්වා. ඊට පස්සේ මගේ ඇඟ වීරිය කර කර මෙච්චර වීරිය කර කර මම මේ භාවනා කරද්දී අකුසල් දුරු කරද්දී කුසල් උපද්දවද්දී මගේ හිත ගොඩාක් සමාධිමත් වෙලා යනවා. ඉතින් ඒ නිසා මට මේ විදිහට ක්‍රියා කරනකොට ගොඩාක් මට දුක් වේදනාව දැනෙනවා. ඒ දුක් වේදනාව මම මගේ සමාධියටම හරව ගන්නවා. එතකොට මගේ හිත ගොඩාක් ආපහු සමාධි වෙනවා. ඊට පස්සේ කිව්වා මතක තියාගනින් පාපී මාරය. උඹ සේනා 10කින් මේ ලෝක සත්වයාට ගහනවා. ඔන්න ලෝකේට හාහා පුරා කියලා දසමාර සේනාව ගැන හෙළි වෙන තැන. පුදුමේ පින්වතුනි මේ මහා බෝධිසත්වයෝ දුෂ්කර ක්‍රියා කරද්දී මේවා හොයාගන්නේ. කවුරුත් කියලා දීලාද? පොතක පතක තිබිලාද? ආලාරකාරා මුද්දකරාම පුත්‍ර කියලා දීලාද? පුදුම සහගතයි. මේ දුෂ්කර ක්‍රියාවේ තිබ්බ එකම වරද තමයි කියනවා ආහාර නොගැනීම. කරපු වීරියේ අංශු මාත්‍රයක වරදක් නැහැ කියනවා. නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරනවා. ඒක තමයි ගිය පාර අර බෝධිරාජ කුමාර සූත්‍රයේ විස්තර කරද්දී ඒ හැමතැනම කියනවා මට මෙහෙම වුණේ ආහාර අඩුවෙන් ගැනීමෙන්. මෙහෙම වුණේ ආහාර අඩුවෙන් ගැනීමෙන් කියලා බුදුරජාණන් වහන්සේ පවා දුෂ්කර ක්‍රියා විස්තර කරද්දී ආහාර අඩුවෙන් ගත්ත සිද්ධිය නිතර නිතර මතක් කරනවා. එතකොට මේ බලන්න ප්‍රඥාව දසමාර සේනා ගැන කවුරු කියලා දීලාද? මහා බෝධිසත්වෝ හොයා ගන්නවානි. කාමාතේ පඨමා සේනා. උඹගේ පළවෙනි සේනාව තමයි කාමය. ဒုတိ ය අරති උච්චති. දෙවෙනි එක තමයි අරතිය. කුසල් දහම් වලට කැමති නෑ. එහෙනම් මේ ලෝකේ යම්කිසි කෙනෙක් කාමයෙන් ඉන්නවා නම් කාම ආසාවෙන්, කාම දැවිල්ලෙන්, කාම පරිදාහෙන්, කාම ස්නේහෙන් වාසය කරනවා නම් ඒ සියලු දෙනා පළවෙනි සේනාවට අහු වෙලා. ඊට පස්සේ කාම සංකල්පනා සංසිඳුවා යනකොට එනවා අරතිය. ඒවා තේරෙන්නේ ඊළඟට. අරතිය කියන්නේ කැමති නෑ කුසල් දහම් වලට. එක දිගට සීල් රකින්න කැමති නෑ. බණ අහන්න කැමති නෑ. භාවනා කරන්න කැමති නෑ. හිත කුසලේ රඳින්නේ නෑ. සත්පුරුෂයෝන්ගේ ඇසුරේ නිතර ඉඳ හිත රඳින්නේ නෑ. ඒක අරතිය. තතියා කුප්පි පාසාතේ. තුන්වෙනි කාරණාව තමයි තුන්වෙනි සේනාව. එතකොට දැන් අර කුසල් දහම් වලට බණ දහම් කුසල් දහම් වලට කැමති නැති කෙනෙක් ලෝකේ ඉන්නවා නම් අරතියෙන් කුසලයට කැමති නැහැ. ඕන තරම් සින්දු කියන්න පුළුවන්, ෆිල්ම් බලන්න පුළුවන්. ඒවට බාධා ඇති වෙන්නේ නැහැ. බණක් අහනකොට තමයි මේ නිින්ද ගිහිල්ලා එපා වෙලා යන්නේ. අනිත් ඒ කිසි දෙයක ප්‍රශ්න නැහැ. එතකොට ඒ ඔක්කොම සේනාවට අහු වෙලා දෙවෙනි සේනාවට. තුන්වෙනි සේනාව තමයි කුප්පිපාසා බඩගින්න පිපාසී. බඩගින්න පිපාසයාවට පස්සේ ආයේ නිවන් මාර්ගයේ කතා නැහැ. ඊට පස්සේ කණ්ඩ හොයාගන්නේ කොහමද? බොණ්ඩ හොයාගන්නේ කොහමද? දැන් ඔයාලා හිතන්න බඩගින්නෙන් පිපාසයෙන් ඉන්න අපි කියමුකෝ ඉතියෝපියාව වගේ මේ මිනිස්සු ගත්තොත් එහෙම මේ මිනිස්සුන්ට එකතු කරලා බණ කියන්න පුළුවන්, භාවනාවල් කරවන්න පුළුවන්ද? ඊළඟට වැඩි ඕනේ දැන් අපේ රටේ දුර්භික්ෂයක් හැම තැනම ඇති වෙලා ගියොත් ධර්ම දානීයද දෙන්න ඕනේ කන බොන ඒවද? අපි ධර්ම දානීය දෙන්න ගියොත් අපිටම බණි මේ මොකද්ද? දැන් මේ පහුගිය දවස්වල මේ කලබලය ඇස්සේ මම බණ කියාගෙන යද්දිමුත් මටත් බැනලා තිබ්බා. මේ කලබලය ඇස්සේ මොකද හොඳ වචනයක් කියලා තිබ්බේ. මේ කලබල ඇස්සේ බණ කියනවා කියලා. ඒ කියන්නේ මිනිස්සුන්ට අර බඩගින්න පිපාසය ආවට පස්සේ බණ නෙමෙයි ඕනන්නේ. ඊට පස්සේ ඕන්නේ මේ බඩට මොනවා හරි. ඔය එක සේනාවක්. බලන්න මේ බුද්ධ ශාසනයේ මිනිසුන්ට එක දිගට බණ ඇහිලා ස්තූප පූජා තිබිලා එහෙම සංඝයා ගොඩාක් දැකලා පින්කම් කිරීගෙන එහෙම එනකොට බුද්ධ ශාසනය බැබලෙනවා වගේ පේනවා. එතකොට ඒකටම හයියට රජ කෙනෙක් පහළ වෙනකොට දැන් නම් යහපතක් කියලා පේනවා. කොහොමද මරාලයක් කඩාපන්ත් වෙච්ච හැටි? ඒවා කොහෙද ගෙනියන්න දෙන්නේ නැහැ මේවා.
මේක පුදුම සසරක්. ඒ තමයි නිවන් මාර්ගයේ යන කෙනාට බඩගින්න පිපාසයේ එන්න ගන්නවා. ඒ බඩගින්න පිපාසයට අහු වුණා කියලා කියන්නේ තුන්වෙනි සේනාව. චතුත්ථි තණ්හා පවුච්චති. හතරවෙනි කාරණාව තමයි හතරවෙනි සේනාව තමයි තෘෂ්ණාව. ඇලෙනවා. දකින අහන දකින හැම දෙයකටම ඇලෙනවා. තමාගේ ප්‍රතිපත්තියත් යම් යම් දේවල් වලට බලවත් ඇලෙනවා. ඒ හතරවෙනි සේනාව තෘෂ්ණාව හිතේ ප්‍රකට වෙන්න ගන්නවා ආසාව. ඊට පස්සේ කියනවා පංචමී තීන මිද්ධන්තේ. දැන් මායя ළඟ තියාගෙන මේ ලෝක ධාතුවටම කාශ්‍යප බුද්ධ ශාසනයෙන් පස්සේ මේ පොළොව ගව් හතක් උඩට වැඩෙනකල් කිසි කෙනෙකුට හොයාගන්න බැරුව තිබ්බ රහස මායя ඉස්සරහා තියාගෙනම උඹගේ පළවෙනි හොරා මේකයි දෙවෙනි හොරා මේකයි හතරවෙනි හොරා මේකයි කියලා ඒ හොරකම් ඔක්කොම ටික අහුස්සලා දානකොට කොහොම තියෙන්නේ නැතිද? සම්බුදු වෙලාවත් නැහැ තාම. ඒකයි පින්වතුනි මේ පුදුම සහගත දෙයක් මේක. කිව්වා පස්වෙනි සේනාව තමයි තීන මිද්ධන්තේ. නිදිමත, අලසකම, නිදි කිරා වැටෙන එක, කම්මැලිකම, තීන මිද්දේ. නින්ද බලන්න දැන් ඔහොම බලාගෙන යනකොට අපිට බලන්නකො මේ භාවනාවක් කරන්නම යනකොට කී සේනාවල් කීයකින් ගහනවද කියලා. ඊට පස්සේ චට්ටාජ් බිහිරූප විච්ඡති. හයවෙනි සේනාව තමයි බය බිරාන්තකම එනවා. බය වෙනවා. බය වෙන අරමුණු ලං වෙනවා. ඒතර බය බිරාන්ත වුණාමත් නිවන් මාර්ගය දියුණු කරගෙන යන්න බෑ. එහෙම වෙච්ච සිද්ධි තියෙනවා. මට සමහර එක ආරණ්‍යක ආන්දරණමක් මේ මොන ගැහුණා. ඒ හාමුදුරුවෝ ළඟ හිටපු කෙනෙක් කිව්වේ මට. ඒ හාමුදුරුවෝ භාවනා කරගෙන ගිහිල්ලා ඊට පස්සේ එකපාර මේ භාවනාවෙන් එයා එකපාරම කැලයක් මෙල්ල කැලේ ඇතුලේ ඇවිදගෙන ගිහිල්ලා. එතකොට ඇවිදගෙන ගියාට පස්සේ කුටියක් තිබිලා ඒ කුටියේ කවුද කියලා බලමුට ස්ත්‍රියාවක් ඉඳලා. ඊට පස්සේ ස්ත්‍රියාව මෙයාව පොළඹවගෙන ඊට පස්සේ ස්ත්‍රියාවට එකපාරම තරහ ඇවිල්ලා S2 ගලවලා. S2 ගලවලා වීසිකල එකපාරම බය වෙලා දැන් මේක උනේ අර හීනියක් වගේ එකක්. කොච්චර බය වෙලාද කියනවා නම් එදායින් පස්සේ මේ හාමුදුරුවෝ භාවනා කළත් නෑ මට මතක විදිහට පස්සේ සිවුරුත් එරියා. කොහොමද අර ඒ ආව භාවනා අරමුණෙන් එහෙම ඇයි තනියෙන් නෙමෙයි. තනියෙන් ගුරුවරයෙක් නෑ, උපදෙස් දෙන එකක් නෑ. දෙන්න කෙනෙක් නෑ. බණ පොතක් බලන්නේ නෑ. ධර්මයක් අහන්නේ නෑ. තනියෙන් හිතුවකේ S2 පියාගෙන ඉන්නවා. තුර බියජනක අරමුණු ගේනවා. වනාන්තරවලදී, හුදකලාවේදී බියජනක අරමුණු පවත්වනවා. ඊළඟට සමාධියේදී බියජනක අරමුණු ගෙන දෙනවා. ඒකට ඒවා තමයි කිව්වා උඹගේ 6 වෙනි සේනාව. සත්තමී විචිකිච්ඡාතේ. 7 වෙනිව සැකය ඇති වෙනවා. දහං ගැන සමාජ කරන භාවනාව ගැනම සැකේනවා. නැත්නම් ඉගෙනගත්ත ධර්මයේ ගැන එනවා. නැත්නම් තමන්ගේට මඟ පෙන්වන අය ගැන සැකේනවා. සැකේ හිතේ වැඩ කරනවා. ඒක 7 වෙනි සේනාව. මක්ඛෝ තම්බෝතේ අට්ඨමි. ගුණමකු කමයි දැඩි බවයි. ගුණමකු බවයි දැඩි බවයි මේ 8 වෙනි සේනාව. ගුණමකු කියන්නේ එයාගේ කවුරු හරි තවත් කෙනෙක්ගේ ගුණයක් කියනකොට ඒ ගුණයට පහදිනවට වැඩි එකපාර මෙයාගේ වැරද්දක් මතක් වෙනවා. තව කවුරු හරි කෙනෙක් ගුණයක් කියනකොට ඔහොම වුණාට එයාට මෙහිමත් වෙලා තියෙනවා. ඒ ගුණේ මකනවා. ගුණමකුයි. හිතෙන් පිළිගන්නේ තවත් කෙනෙක්ගේ යහපතක් අනුමෝදන් වෙන්නේ ඊළඟට දැඩි තමන්ගේ තීරණයෙම ඉන්නවා. මෙයා මෝල් ගහ වගේ චරිතයක් වෙනවා. ඒතකොට මෝල් ගහ වගේ දැඩි චරිත, නම්‍යශීලී නැති චරිත ඒ සේනාවට අහු වෙලා. ඊළඟට තියෙනවා ලාභෝ සිලෝකෝ සක්කාරෝ මිච්ඡාලද්දෝ චයෝ යසෝ. 9 වෙනි සේනාව තමයි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා යසස. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා යසස. ඊට පස්සේ තියෙනවා යෝච අත්තානං සාමුක්ඛංසෝ. යෝච අත්තානං සාමුක්ඛංසෝ. සාමුක්ඛංසේ පරේචව ජානති. තමාව උස්සස් කරනවා අනිත් අය පහත් කරනවා. ඔන්න 10 වෙනි සේනාව.
අපිත් භාවනා කරන අය මෙයාලා භාවනා කරන්නේ. අපි මේ බණ දහම් හොඳට දන්න අය මෙයාලට දහම් දැනුමක් නැහැ. අපිට සමාධිය හොඳට වැටෙනවා මෙයාලට නැහැ. මෙයාලා මේ සද්ධාව ගැන කිය ඉන්නවා කෝප ප්‍රඥාව ගැන තේරුමක්වත් නැහැ. අපිට වැටෙන අනිත්‍ය මෙයාලට දැනෙන්නේවත් නැහැ. තමන් උස් කරනවා අනිත් අය පහත් කරනවා. ඊට පස්සේ මේක තමයි 10 වෙනි සේනාව. කිව්වා ඒසා නමෝචි තේ සේනා නමෝචි කියන්නේ මාරයට. උඹගේ සේනාව ඕන්න කිව්වා. ඕකට කිව්වා දසබිම්බරක් සේනාව කියන්නේ. ඒ කියන්නේ ඒ සේනාව දසබිම්බරක් සේනාව කියන්නේ පින්වතුනි එයාගේ ඇත්තටම සේනාවක් සිටිනවා අසුරක නිකායා. ඒකට එයාලට කරන්න පුළුවන් ඔය 10. එයාලගේ සටන කියන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ අභිමුවට ඇවිල්ලා තමයි නවවිධ වර්ෂාවක් වස්සවල සටන් කළේ. ඒක වෙනම එකක්. අනිත් අයත් එක සටන් කරන්නේ අවියායුධ වලින් ඇනලා කොටලා නෙවෙයි. ඒ සේනාව ඇවිල්ලා කරන්නේ එක සේනාවක් ඉන්න කාමයේ අවුස්සනවා. ඊළඟ සේනාවේ ඉන්නවා අරතිය අවුස්සනවා. ඊළඟ සේනාවේ ඉන්නවා බඩගින්න පිපාසය අවුස්සනවා. ඊළඟ සේනාවේ ඉන්නවා තුරුස්නාව අවුස්සනවා. ඊළඟ සේනාවේ ඉන්නවා නිନ୍ଦ අවුස්සනවා. එතකොට එයාලා කරන්නේ ඒක අවුස්සන පිරිස සේනාව විදියට ඉන්නවා. නමුත් මේ ඔක්කොම කෙලස් ටික තමන්ගේ ඇතුළේම තියෙන කෙලස් තමයි අවුස්සන්නේ. නිନ୍ଦ කියන එක තමා ඇත්තටම ප්‍රහාණය කළා නම් ඒ සේනාවට බෑ යාගෙන් වැඩ ගන්න. කාමයේ කියන එක තමන් ඇත්තටම ප්‍රහාණය කළා නම් අර පළවෙනි සේනාවට මෙයත් එක සටන් කරන්න බෑ. පැහැදිලිද? ඒතකොට මේ කෙලෙස් 10 අපේ තුලින් ප්‍රහාණය වුණොත් දසමාර සේනාවට එයත් එක සටන් කරන්න බෑ. ඊට පස්සේ කියනවා මේ විදිහට මේ සේනා 10ක් තියාගෙන උඹ මේ ලෝකෙත් එක්ක සෙල්ලම් කරනවා නේද? උඹ මේ ලෝකෙත් එක්ක රංගනේ දෙනවා නේද? නැතං අසුරෝ ජිනාති චිත්වාච ලබතේ සුඛං. ඒ වුණාට මේ සූර වීර නැති කෙනෙකුට මේක දිනා ගන්න බෑ. එහෙ දිනාගත් මේ සේනා 10 දිනාගත්ත කෙනාට අමා මහ සැපේ ලබන්න පුළුවන්. මුඳු තනපත් හිසේ තබා කියමි සපත කරමින් මම ඒස මොජ්ජම් පරිහරේ ධීරත්ව මම ජීවිතා. මම මේ තනකොළ ටික අරන් හිසේ තියාගෙන සපත කරනවා උඹට. ඇයි එහෙම කියන්නේ? ඒ කාලේ යුද්ධයකට ගියාට පස්සේ යුද්ධ කරගෙන යනකොට තනකොළ මිටියක් අරගෙන කොඩියේ මුදුන බැන්දොත් ඒකේ අර්ථය තමයි ඉවරයක් වෙනකල් යුද්ධේ නතර කරන්නේ නැහැ. යුද්ධ කරන කෙනා තනකොළ ටිකක් හිසේ තියාගෙන මේ තනකොළ මුංජ තන අරන් හිසේ තියාගත්තොත් එimhe ඒකේ අර්ථය තමයි ඉවරයක් වෙනකල් නතර කරන්නේ නැහැ කියන එක තමයි ඒකෙන් ඒ සංකේතය. ඒකයි මහ බෝධිසත්වය කියන්නේ ඒස මුජ්ජම් පරිහරේ ධීරත්ව මම ජීවිතා. කියා මං මේ තනකොළ ටිකක් අරන් හිසේ තියාගෙන සපත කරනවා. සංගාමේ මේ මතන් සෙය්‍යෝ මං උඹට සපත කරනවා මේ යුද්ධේ මම මැරුණට කමන්නේ නැහැ. පෙරදිලා ජීවත් වෙනවට වැඩිය යං වේ ජීවේ පරාජිතෝ. පෙරදිලා ජීවත් වෙනවට වැඩිය යුද බිමේ මම මැරෙන්න කැමති යුද්ධ කරලා. කොහොමද පුදුම සටන මේකනේ සටන්. ඊට පස්සේ ඒක විස්තරේ ලොකු සංස පරිවර්තනය කළා තියෙනවා. මොඳු තනපත් හිසේ තබා කියමි සපත කරමින් මම කෙලෙස් සහිත සිතකින් යුතු දිවියට නින්දා වේවා. කෙලෙස් යුද්ධයෙන් පෙරදී ජීවත් වෙනවාට වඩා මැරී යාම උතුම්ය මට මේ කෙලෙසුන් හා සටනින්. ඊට පස්සේ කියනවා ඇතැන් සමන බ්‍රහ්මණවරු මාර සෙනගට හසු වුණාට පස්සේ එයාලට ඇත්ත හොයාගන්න බැමි. පගහල්හා එත්තන දිස්සන්ති ඒකේ සමන බ්‍රාහ්මනා. සමහර සමන බ්‍රාහ්මණෝ ඉන්නවා මේ සේනාවට අහුවෙලා හිස උමතු වෙලා ඔළුව මේ සම්පූර්ණ වැහිලා යාගේ. තංච මග්ගං න ජානාති උන්ට මාර්ගේ පේන්නේ නැහැ. මේ කාරණා 10ට අහු වුණාට පස්සේ මාර්ගේ පේන්නේ නැහැ පින්වතුනි. යේන ගච්ඡanti සුබ්බතා යායුතු මාර්ගය ඒ අයට පේන්නේ නැහැ. නිවන් මාර්ගය පේන්නේ. සමන්තා දජිනින් දිස්වා යුත්තම් මාර සවාහිනින් යුද්ධාය පච්චු ගච්ඡාමි මාමන්ඨානා අචාවයි කියනවා
කොඩි හාස් දැන් මේ තියෙන මාර සේනාව කොඩි හාස්පස දැල්වලා මාර සේනාව යුද්ධයට ආපු හැටි කියනවා. අපි මේ විස්තරේ හිමීට ඉගෙන ගනිමු. එතකොට දැන් මේ විස්තරේ කිව්වට පස්සේ බුදුරජාණන් මහා බෝධිසත්වයන් වහන්සේ දේශනා කරනවානේ මම මේ සපත කරලා කියන්නේ මම මේ යුද්ධෙන් මැරෙන එක සැපයි මට පරාජයටපත් වෙලා ජීවත් වෙනට වැඩිය. ඒ නිසා සේනා 10ට අහු වුණොත් නම් නිවන් මාර්ගය තේරෙන්නේ නැහැ. හැබැයි සේනා 10 පරාජයටපත් කළොත් එයාට මාර්ගය ලැබෙන බව මා දන්නවා කියලා කියනකොටම අතුරුදහන් වෙනවා. අතුරුදහන් වෙනවා. ඊට පස්සේ තමයි ඒකත් එක්කම අප්‍රාණ ධ්‍යානෙ වඩන්නේ. උස්ම ගන්න නැතුව තද කරගෙනම ඉන්නවා. පැය ගණන් ඉන්නවා. වරු ගණන් ඉන්නවා. ඒ වේදනාවේ මාරාන්තික වේදනාවේ හිත සමාධිමත් වෙනවා. අද කාලේ කෙනෙකුට මේක කළොත් එයා මැරෙනවා. ඇත්තු කෝටි දහස් ගානක හවිහත්තිය තියෙනවානේ මහා බෝධිසත්වයන්ට ශරීර ශක්තිය. ඒ නිසානේ මේ ජීවත් වෙන්නේ. පුදුමේ මේකනේ. එක මොන් ඇටයක් දවස් 15ට වළඳලානේ ජීවත් වෙන්නේ මේ. සම්පූර්ණ ශරීරය ඇටසැකිල්ල පෑදුනානේ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අතුරුදහන් වුණානේ. ඇඟේ ලොම් කුණු වෙවි වැටුණානේ. හැමේ සම්පූර්ණ දූවිලි බැඳිලා ගිහිල්ලා තට්ටු හැදුණානේ. කවදාවත් දූවිලි පිහ දාන්න ඕන කියලා හිතුන්නේ නැහනේ. සෝහනේ ගිහිල්ලා එහෙ වැතිරිලා හිටියානේ. ගවයෝ ජරා කළාට පස්සේ අත් දෙකයි පා දෙකයි බිම තියලා ඒ ගව පැට්ටුන්ගේ ජරාව කාලා තියෙනවානේ. මහා විකට භෝජනය කියලා තමන්ගේම මල මුත්‍රා තමන්ම කාලා තමන්ගේම මල මුත්‍රා තමන්ගේ ශරීරේ ඉවර වෙලා තියෙනවානේ. ඊට පස්සේ මල මුත්‍රා කරන්න ඕන කියලා නැගිටිනකොට එතනම වැටිලා තියෙනවානේ. දෙවිවරු ඇවිල්ලා සුද්ධෝදන රජතුමාට කිව්වා රජතුමනි නුඹගේ පුත්‍රයා ඒ කාලේ මිනිස්සුත් එක්ක දෙවියෝ කතා කරනවානේ. කපිලවස්තුවේ මාලිගාවේ ජනෙලෙන් දේවතාවුන් වහන්සේ ආකාශයෙන් ඉඳලා කිව්වා මහරජ සුද්ධෝදන නුඹගේ පුත්‍රයා මැරුණා කියලා. සුද්ධෝ රජතුමා කිව්වා එම්බා දේවතාව නුඹට වැරදිලා. මාගේ පුත්‍රයා ලෞතුරා සම්මා සම්බුදු වෙලා මිසක් ඔහුගේ මරණය සිද්ධ වෙන්නේ නැහැ කිව්වා. ඒකයි බුදුරජාණන් වහන්සේ කපිලවස්තුවට වැඩි වෙලාවෙම සුද්ධෝදන රජතුමා කියනවානේ ස්වාමීනි මට මෙහෙම දෙවි කෙනෙක් ඇවිල්ලා කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රජතුමනි ඔබ කොහොම ඒක පිළිගන්නද කලින් ජීවිතෙත් ධර්මපාල කුමාරයා වෙලා ඉඳලා මේ ඔබ ඒ ජීවිතෙත් පිළිගත්තේ නැහැ කිව්වා. ගුරුවරයා තමන්ගේ පුතා මැරුණා කියලා එළුවන්ගේ ඇටකොරු ටිකක් ඔතලා එවනවා ඔබගේ පුතා මැරුණා කියලා. තාත්තා පිළිගන්නේ මාගේ පුතා අපේ පරම්පරාව පන්සිල් රකින්න අය අඩු වයසින් මැරෙන්නේ නැහැ කියලා. ඉතින් එහෙම ඒ සසරෙත් එහෙම පිළිගත්තේ නැති එක ලෞතර සම්බුදු වන ජීවිතේ ඔබ කොහොමදත් ඔක පිළිගන්නේ නැහැ කිව්වා. ඉතින් දෙවිවරු බොරුවට ඇවිල්ලා කිව්වා නෙමෙයි. ඒ වැටිච්ච තැන එහෙම වැටුණා සිහියක් නැහැ. හුස්ම වැටෙනවා පේන්නේ නැහැ. ඒ වැටුණ ගමම්ම අප්‍රාහණික ධ්‍යානෙට සම්වදිනවා ඇති. දෙවිවරුන්ට පේන්නේ නැහැ. දෙවිවරු හිටියේ රහතන් වහන්සේලා මෙහෙමයි ඉන්නේ කියලා. ඊට පස්සේ තමයි කල්පනා කළේ යම්කිසි කෙනෙක් විඳිය යුතු නම් යන්තාක් දුකක් මේ මනුස්ස ලෝකේ. ඒ කෙනා විඳින්න ඕන දුක මං විඳලා ඉවරයි. ඒත් මට මේ අමා මහ නිවන අවබෝධ වෙන්නේ නැහනේ. එතකොට මතක් වුණා අවුරුදු මේ පුංචි කාලේ දඹගස් සෙවණේ වප්මඟුල් දවසේ සංවැදුන ආනාපාන සති භාවනාව සිහි කරන්න හැදුවා. දැන් මෙතෙක් කාලයක් හුරු වෙලා තියෙන්නේ හුස්ම හෙලන්න පහලට දාන්නද හුස්ම හිර කරන්නද පුරුදු වෙලා තියෙන්නේ. ඒතර මෙච්චර කාලයක් පුරුදු වෙලා තියෙන්නේ හුස්ම නවත්තගෙන හින්ද හුස්ම හෙලන්නයි ආශ්වාස ප්‍රාශ්වාසයට නෙමෙයි හුරු වෙලා තියෙන්නේ. දැන් මේක කරනකොට අමාරුයි. කය ඒකට වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ මොකද කළේ? මේ පාත්‍රය අරගෙන පිණ්ඩපාත වෙලියා. පාත්‍රය අරගෙන පිණ්ඩපාත ගිහිල්ලා ලැබෙන දෙයක් වැළඳුවා අමාරුයි. ආන් එහෙම වළඳනකොට පස්වග භික්ෂු බෝධිරාජ කුමාරයාට කියනවා බෝධිරාජ කුමාරය පස්වග භික්ෂුන් වහන්සේලා මේ ශ්‍රවණ බවක් ගෞතමයන් ආපහු නිවනට තියෙන එකම මාර්ගය අත්හැරලා
ආපහු කාමයට වැටුණා කියලා. දැන් ඉතින් වැඩක් නැහැ කියලා අර උපස්ථානෙට හිටපු පස්වග භික්ෂුන් වහන්සේලා උපස්ථාන කියන්නේ 아무තු උපස්ථානයක් නෙවෙයි. ඉතින් ඒ අවට ඉන්න එකනේ. මේ පස්වග භික්ෂුන් වහන්සේලා ගියා යන්න පාගමනින්. තනි වුණා. ඊට පස්සේ ආපහු මේ පොඩ ආහාර අරගෙන කය ඕලාරික ආහාර අරගෙන ඒ කය හිමීට යථා තත්ත්වයටපත් වෙන්න හොඳට ආස්වාස ප්‍රාස්වාසයේ හිත පිහිටියා. හරි සැහැල්ලු ආනාපාන සතිය හොඳට හිත පිහිටනවා. පින්වතුනි මේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම මේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ ආනාපාන සති භාවනාවෙන්. ඒකට ආනාපාන සති භාවනාව කියන්නේ සුළු දෙයක් නෙවෙයි. ඒක උතුම් මහා උත්තමීව පරිහරණය කරන භාවනාවක්. මහා උත්තමීව පරිහරණය කරන භාවනාවක් ආනාපාන සතිය. මේ ලෝකේ වැඩිම ප්‍රමාණයක් පරිහරණය කරන භාවනාව තමයි මෛත්‍රී භාවනාව. ආනාපාන සති භාවනාව කියන්නේ උත්තම අය ලෝකයේ උත්තම අය භාවයට පත් වෙච්ච අය භාවිතා කරපු ලෞතර සම්මා සම්බුදුරු භාවිතා කරපු භාවනාවක්. ඊට පස්සේ ඒ භාවනාව හිමීට කරගෙන ඔන්න එදා ආපහු වෙසක් පුන් පොහොය දවසක් ආවා. ඒ වෙසක් පුන් පොහොය දවසේ උන්වහන්සේ ඒ උරු වේලාවේ සේනානි ගම මැදින් වඩිද්දී විශාල නුගරුක්ෂයක් මුළු උදේ කාලේ වැඩ හිටියා. උන්වහන්සේගේ ශරීරය ගොඩාක් එදා ප්‍රභාස්වරයි. උන්වහන්සේගේ ශරීරයේ චීවරය එදා ගොඩාක් රත්තරම් පාටයි, ගිනි අඟුරු පාටයි. උන්වහන්සේ සඳ මඩල මහ පොළොවට වැදලා වගේ. එදා තමයි සුජාතාගේ කිරිපිඩු පූජාව. ඈ බාරයක් වෙලා පුතෙක් ලැබෙන්න. ඈ විවාහ වෙලා හිටියේ බාරාණසියට. සේනානි කියලා කියන්නේ ඒ සුජාතාවගේ තාත්තා. ඉතින් බාරාණසියට විවාහ වෙලා ඉඳලා පුතෙක් ලැබිච්ච නිසා ඈ බාරය ඔප්පු කරන්න ඇවිල්ලා බොහෝ කාලයකට පස්සේ සේනානි ගමට. ඒ සුජාතාවගේ පුතා තමයි යසකුල පුත්‍රයා. එතකොට සුජාතාව තමයි යස කියන ගෘහපතියාට විවාහ කරලා දීලා තිබ්බේ. ඉතින් පුන්නා කියන දාසියනි දුවගෙන ගිහිල්ලා ඒ දාසිය දුවගෙන ආවා දේවතාවුන් වහන්සේ බිමට වෙල්ලා කියලා. ඊට පස්සේ අපේ සුජාතාව කිරිපිඩු බොහොම ප්‍රණීත විදියට ඉතින් ඒවා වර්ණාත්මක විදියට තියෙනවනේ. ගවයෝ 1000කගේ කිරි 500කට පොවලා ඒ 500ගේ කිරි තව 250කට පොවලා ඊළඟට ඒ 250කගේ කිරි 100කට පොවලා 100කගේ කිරි 50කට පොවලා ඒ වාගේ අවසානයේ ගිතෙල් වාගේ ප්‍රණීත කිරි උණු පැනින් ඒ වගේම බෙහෙත් පැනින් නාවපු ඒ වගේම වැල්මි ආදී බෙහෙත් වර්ග කවපු ප්‍රණීත දේන් සතප්පෝපු ඒ ගවයන්ගේ ගවයිල දෙනගේ කිරි දෝන්න භාජනයේ බිම තිනකොට අතින් අල්ලන්න කලින් කිරි ටික වැහිලා තියෙනවා. ඉතින් එදා පුදුමයි කියනවා. එදා කිරි මුට්ටිය ලිපේ තියලා කිරි ආහාර හදන්න දිය නොමසු සුවඳ හාල මේ කිරි මුට්ටියට දාන්න යනකොට කිරි මුට්ටිය දකුණු පැත්තට කිරි වතුර ටික කැරකෙනවා කියනවා. ඊට පස්සේ කිරි මුට්ටියේ කිරි ආහාර ටික ඉදෙනකොට දකුණු පෙන දදා දකුණු පැත්තට කිරි ටික කරකැවෙනවා. මුට්ටියෙන් පොඩ්ඩක් උඩටත් ඇවිල්ලා කරකැවෙනවා. බිමට වැටෙන්නේ නැහැ. මුට්ටියෙන් බිමට කිරි උතරන්නේ නැහැ. මුළු පැත්තම සුවඳ දුන්නා කියනවා. සුජාතා පුදුමයටපත් වෙලා රෝමෝද්ගමන වෙලා තියෙනවා. ඈ උයන කිරි මුට්ටි කිරි ආහාර දැකලා. ඊට පස්සේ සුජාතා රන් තැටියට දැන් පුන්න ඇවිල්ලා කිව්වනේ දේවතාවුන් වහන්සේ බිමට බැහැලා කියලා. ඉතින් ගිහිල්ලා රත්තරන් තැටි මහා බෝධිසත්වයන් වහන්සේට පුදනවා. පුදුම සාගතයි දරා ගන්න බෑ ඒ රූපශ්‍රීය. බුදුරජාණන් වහන්සේගේ ශාරීරිය අතිශයින්ම බබලන දවස් දෙකක් තියෙනවා. ඒක දවසක් තමයි උන්වහන්සේගේ චීවරේ අතිශයින්ම බබලනවා සම්මා සම්බුදු වෙන දවසේ. අනිත් දවසේ තමයි පිරිනිවන් පාන දවසේ. ඉතින් කිරිහාර පූජා කළා, කිරිපිඩු පූජා කරලා
ප්‍රාර්ථනා කළා මගේ පැතුම ඉටු වුණා වගේ ඔබ වහන්සේගේ පැතුමත් ඉටු වේවා. ඊට පස්සේ මහා බෝධිසත්වයන් වහන්සේ රන් තැටි අරන් එතන මෙහා පැත්තේ නේරංජන නදිය. බොහෝ විට පින්වතුනි කරුණු කාරණා සහ ඒ වෙච්ච සිදුවීම් ඔක්කොම හොයලා ඒ ඉන්දියාවේ ඒ තැන බලනකොට බොහෝ විට අද සුජාතා ඝර කියලා මහා ස්තූපයක් තියෙනවා නේරංජන නදියේ මේ පැත්තේ. ඒ ස්තූපයේ තියෙන තැන තමයි බොහෝ කරුණු යෙදෙන්නේ මේ ධර්මයත් එක්ක බලනකොට කිරිපිඩු වළඳපු තැන කියලා. නමුත් කිරිපිඩු වළඳපු තැන කියලා මේ සුජාතා ඝර කියලා තියෙන තැන තියෙන ස්තූපයට එහා පැත්තෙන් කොඹුරු යායට එහා පැත්තෙන් නුග ගහක් යට වෙනම පොඩි තැනක් අදටත් තියෙනවා මිනිස්සු බලන්න යනවා. ඉතින් නමුත් කරුණු යෙදෙන්නේ අර ස්තූපයේ තියෙන තැන තමයි වැළඳුවා කියලා. ඊට පස්සේ එතන මේ එහා පැත්තේ සොත්තිය බමුණා කුසතනාට මිටක් පූජා කළා. ඒකත් අරගෙන උන්වහන්සේ ගඟෙන් මේ පැන් පහසු වෙලා සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම සම්මා සම්බුදු වෙන දවසේ සීතල නිල් කැට දී දහරෙන් පැන් පහසු වෙනවා. පිරිනිවන් පාන දවසේ සීතල නිල් කැට ජලයෙන් පැන් පහසු වෙනවා. ඒක බුදුවරුන්ගේ ධර්මතා. පැන් පහසු වෙලා අර ගුලි 49ක් කරලා වැළඳුවා. ඒ තැටි මම දවසක් මේක බලන්න මමත් කිරිහාර හදලා දැන් අපි අතේ ප්‍රමාණයට ගුලි කළා 49ක්. ඉතින් සාමාන්‍යයෙන් අතේ ප්‍රමාණයට 49ක් ගුලි කළාට පස්සේ ලොකු මේ තැටියක් හැදෙන්නේ නැහැ පින්වත්නි. සාමාන්‍ය එක්කෙනෙකුට හරියන විදිහට ඒ තැටියක් හැදෙනවා. ඉතින් ඒ විදිහට කිරිහාර හදලා අපි මේ කිරිපිඩු 49ක ගුලි සහිත තැටියක් අපි වජිරාසනයට පූජා කරලා තියෙනවා. ඊට පස්සේ පින්වතුනි ඒ විදිහට ගුලි 49ක් කරලා වැළඳුවා. ඒතකොට ඒ ගුලි 49ක් කරලා වැළඳුවපු නිසා තමයි සත්සතිය ගත කරන්නේ ආහාරයක් නොලබා. එක දවසට එක කිරිහාර ගුලියක් දිරවනවා. ඒක බුදුවරුන්ගේ ස්වභාව අපි දන්නේ නැහැ පින්වත්නි මේ අපිට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ සීතල ජලයේ තියෙන නේරංජරා නදියේ අර රන් තැටිය තියලා අද මා ලෞතුරා සම්බුදු බවට පත් වෙනවා නම් මේ රන් තැටිය උඩුගම්බලා යත්වා කියලා තැටිය තිබ්බා. නේරංජරා සීතල නේරංජරා නදිය පහළට ගලාගෙන යන නිල් කැට ජලය. එයින් අර රන් තැටිය උඩුගම්බලා ගලාගෙන ගියා. මහා කාල නාගයාගේ විමානයට තමයි රන් තැටිය වැටුනේ. මහා කාල නාගයාට කොච්චර ආයුෂද කියනවා නම් ඔව් කියනවා ඊයේත් තැටියක් වැටුණා. පෙරේදත් ඇටියක් වැටුණා. ඊට කලිනුත් ඇටියක් වැටුණා. අදත් ඇටියක් වැටුණා. එතකොට ආයුෂ හිතා ගන්න. ඔහුට බුද්ධාංකුරයක් එක දවසක් වගේ දැනෙන්නේ. එච්චර ආයුෂ. ඊට පස්සේ මහා බෝධිසත්වයන් වහන්සේ ගඟෙන් එතර වෙලා උන්වහන්සේ පිනිසම වලාකුලක් වගේ වැලිලා තියෙන මහා වනයේ සීතල නේරංජරා නදී අයිනේ වජිරාසනය. අද වෙනකොට නාන්දිය ගොඩාක් ගොඩ වෙලා. නමුත් ඇත්තටම වජිරාසනයේ ඉඳලා නැගෙන මේ වජිරාසනයේ පැත්තේ ඉඳලා නැගෙනහිරෙන් තමයි සීතල නේරංජන නදිය ගලාගෙන යන්නේ. ඒව ඔක්කොම අදටත් ඒ විදිහට තියෙනවා. අද තියෙන්නේ වජිරාසනයක් නදියත් අතර ගොඩනැගිලි හදලා. ඒකෝර අපිට හිතෙන්නේ නදිය වෙන තැනක තියෙන්නේ වජිරාසනය වෙන තැනක තියෙන්නේ කියලා. එදා මහවනේ සීතල ජලයේ ගහගෙන ගිය නදිය ඔය. ඊට පස්සේ වජිරාසනයේ උන්වහන්සේ හොඳට බලනකොට අසුන් ගන්න පුළුවන් විදිහට තියෙන නැගෙනහිර පැත්ත. ඒ නිසා තමයි අනිත් හැම දිශාවකම ගිහිල්ලා උන්වහන්සේට මේ භූමිය උන්වහන්සේගේ ආසනයට සුදුසු බව වැටහුන්නේ. නැගෙනහිර දිශාවේ කුසතනට මිට තැම්පත් කරලා ඒ මත උන්වහන්සේ අසුන් ගත්තා. අසුන් ගත්තේ මාගේ ඇඟ ලේ මස් නහර වියලී ගියත් ඇට මිදුළු ඉතුරු උනත් මේ මුළු ශරීරයේම තියෙන ලේ ඔක්කොම වියලිලා ගිහිලා නහර ඇට ඉතුරු උනත් මම නම් ලෞතුරා සම්බුද්ධත්වයට පත් වෙලා මිසක් නැගිටින්නේ නැහැ කියලා සෙලවෙන්නේ නැති වජ්‍රමය අදිෂ්ඨානෙන් අසුන් ගත්ත නිසා තමයි පින්වතුනි ඒ ආසනයේට වජිරාසනේ කියලා කියන්නේ. සෙලවෙන්නේ නැති වජ්‍රමය අදිෂ්ඨානයෙන් අසුන් ගත්ත නිසා වජිරාසනය කියලා කියනවා. උන්වහන්සේ ටික ටික වජිරාසනයේ හිත සමාධිමත් කළා. ඒ සමාධිමත් කරනකොට තමයි
මේ ලෝකේ සම්මා සම්බුද්ධත්වයටත් කෙනෙක් සසර දුකෙන් නිදහස් වෙනවාටත් අකමැති වූ මේ ලෝකේ මහා බලවේගය වෙන සසරේ නියමුවා වන සත්වයා සතරට ඇදලා දාන ප්‍රමාදී වූ ජනයාගේ ඥාතියා වන ඒ මාරයා දස බිම්බරක් සේනාව සමග එතනට ආවා. එතනට ඇවිල්ලා ඒ සිද්ධාර්ථ උඹ නැගිටපන් කියලා කෑ ගහගෙන ආවේ. නවවිධ වර්ෂා ආකාශයෙන් වැටෙනවා. ඒ මාරයාගේ අන්තාක් සේනාව ඒ කොච්චර වේගයෙන් එතෙන්ට කෑ ගහගෙන ආවද කියනවනම් අද අපේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදු වෙනවා කියන අදහසින් උන්වහන්සේ පිරිවරාගත් සියලු දෙවියන් බඹුන් එතනින් අතුරුදහන් වෙලා තියෙනවා. ඊට පස්සේ අවසානෙට කරලා තියෙන්නේ නිරේවල් වල තියෙන සියලුම ලෝදිය නිරේවල් වල තියෙන සියලුම ලෝදිය එකතු කරලා ආකාශයෙන් වක් කරලා තියෙනවා. බෝධියටත් මහ බෝධිසත්වයන් වහන්සේට. එතකොට අවසානයේ ඒ වක් කරපු ලෝදිය බෝධීන් වහන්සේගේ පත්තරයක්වත් පුලුස්සා දමන්න සමත් වෙලා නැහැ. කොහොමද ආනුභාවය? එතකොට සියලුම දෙවියන් බඹුන් අතුරුදහන් වෙලා සක්වලේ කෙළවරටම ගිහිල්ලා. ඊට පස්සේ මොකද උනේ? ඒ අතරින් බැලුවා දැන් නම් සිද්ධාර්ථ ඉවරයි කියලා නෑ. බොමුල රන් කඳක් වගේ වැඩ සිටිනවා. අවසානයේ කිව්වා සිද්ධාර්ථ උත්තරින් නැගිටියන්. මේ ඒ විස්තරය තමයි මේ පදාන සූත්‍රයේ තියෙන්නේ. මෙතන තියෙනවා අවසාන ගාථා. කොඩිදහත් පසනංවා සේනා ඇති මරු පැමිණෙයි. පෙරමඟ බලමින් මෙහි මම මරුහා යුද්ධයට පිවිසෙමි. මට හිමි වී තිබෙන තැනින් කිසිවිට මා නොසැලේවා. මට හිමි වෙලා තියෙන තැනින් මං සෙලවෙන්න එපා. උඹ ඕන තරම් යුද්ධ කරපන්. ওই විදිහට තමයි මහ බෝසත්වෝ කල්පනා කරලා තියෙන්නේ. එතකොට දස බිම්බරක් සේනාව සමග ඒ විදිහට පැමිණුණ ඒ සේනාව වටෙන් වට කරලා නවවිධ වර්ෂාවකින් ආයුධ වර්ෂා, ගල් වර්ෂා, ගිනි වර්ෂා ආදී නොයෙක් වර්ෂාවෙන් මහ බෝධිසත්වයන්ට වජ්‍රාසනයේ මත වැඩ සිටින අනේක විතර ගැහැට කරද්දී අපගේ සිද්ධාර්ථ මහ බෝධිසත්වයන් වහන්සේ වජ්‍රාසනයේ මත වැඩ සිටියා. උන්වහන්සේගේ හිතේ තිබ්බ අදහස තමයි මට හිමි වී තිබෙන තැනින් කිසිවිට මා නොසැලේවා. මම මෙතන ඉන්නවා. මම මෙතනින් සැලෙන්නේ නැහැ. උඹට ඕන දෙයක් කරාපන්. ඉතින් අවසානයේ මාරයාගේ ආයුධයෙන් පහර දුන්නා. ඒ ආයුධයේ භාග්‍යතුන් වහන්සේගේ පාපිසක් වගේ සිරිපා ළඟ වැටුණා. මල් වරුසාවක් වගේ වැටුණා. අවසානයේදී සිද්ධාර්ථ බෝතනින් නැගිටලා ඵලයන් කියලා කිව්වා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා මට හිමි තැනින් මා සැලෙන්නේ. උඹට ඔය තැන හිමි කියලා උඹට තියෙන සාක්ෂි මොනවද? මට මේ ලෝකේම මටයිති කියලා සාක්ෂි තියෙනවා කියලා දස බිම්බරක් මාර සේනාව එක හෙලා කෝලාහල කළා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ මහා බෝධිසත්වයන් වහන්සේ චීවර ධාතුවෙන් ශ්‍රී හස්තේ මෑත් කරලා අටවතාවක් පොළොව කම්පා කොට මා දන් දුන් බව අනේක කල්ප ප්‍රමාණයක් මා මේ ස්ථානයේට නොසැලී මේ භූමියට මා පැමිණෙන්නට මා පිරූ පාරමිතා හේ ධර්ති මහතා නුඹ දන්නේ නැද්ද කියලා දකුණු ශ්‍රී හස්තයේ මිහි මණ්ඩලී ලැබුවා. තබනකොටම ඒ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු භූමියේ රියන් 30ක් පමණ ඉඩ ඉතුරු වෙලා එතනින් එහාට මහා පොළොව මුහුදු රැල්ලක්සේ කම්පා වුණා. ගිරිමේකලා ඇතු පිට සිටපු මාරයා බිම එහෙම පතිත වුණා. බිම්බරක් දස සේනාව ඉසුලූලු අත පලා ගියා. මාර සෙනඟ පලා ගියා. සියලු දෙනා අතුරුදහන් වෙලා ගියා. අපගේ බුදුරජාණන් වහන්සේ අපගේ සිද්ධාර්ථ මහ බෝධිසත්වයන් වහන්සේ ජයශ්‍රී මහා බෝසෙවණි වජිරාසනයේ මත හිත දැහැන්ගත කළා. ආනාපාන සතිය දැහැන්ගත කළා. මේ විදිහට තමයි මාර පරාජය සිද්ධ වෙන්නේ. පින්වතුනි අපි මේ බුදුගුණ කියන ගමනේ අපි ශක්ති පමණින් වචනෙන් දෙකෙන් ওই මාර පරාජය කිව්වට මහ විශාල බිහිසුණු දෙයක්. අතිශය භයංකාර දෙයක්. ඒ මාර පරාජය කියන එක බුදු කෙනෙක් පමණක් කරන දෙයක්. මේ වාගේ යුද්ධයක් බුදු කෙනෙක් පමණක් කරන එකක්.
එක බුද්ධ ශාසනයකට එක අවස්ථාවයි සිද්ධ වෙන්නේ. ඒ වාගේ මේ පින්වතුනි අසංකේය 4කටම 24 බුදුරජාණන් වහන්සේලා 24 නමයි මේ යුද්ධය කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අතිශයින් භයංකාර යුද්ධයක් මේ මාර යුද්ධය කියන එක. ඉතින් ඒ නිසා අපි දැනට ওই විදිහට අපි තේරුම් ගනිමු. ඉතින් මහා බෝසෙවනේ සිද්ධාර්ථ මහ බෝධිසත්වයන් වහන්සේ හිත දැහැන්ගත කරනවා. උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන අසිරිය අපි ඊළඟ දවසේ කතා කරමු. ඉතින් පෙරම් පුරාගෙන ගමනේ උතුම් සම්මා සම්බුද්ධත්වයේ පිණිස විරවීරිය වැඩුවේ මෙවැනි වූ මහා ගොර බිහිර යුද්ධයක් කොට සෞඛ්‍යලසොන් නැසුවේ අපි සියලු දෙනා සසරින් එතර කරවන්න. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දිවි හිමියෙන් මම සරණ යනවා කියලා හිතන්න. ශ්‍රී සද්ධර්මයේ දිවි හිමියෙන් සරණ යනවා කියලා හිතන්න. ආර්ය මහා සංඝරත්නයේ දිවි හිමියෙන් සරණ යනවා කියලා හිතන්න. ඒ සඳහා ඔබට උතුම් සම්බුදු සරණ සැලසේවා. ඉතින් පින්වතුනි අද දවසේ අසිරිමත් සම්බුදු සරණ දහම් වැඩසටහන සඳහා දායකත්වයේ දරන්නේ අංක 153 නොගහේන මාවත කඩවත පාර ගණේ මුල්ල යන ලිපිනේ පදිංචි පින්වත් W.A. සංජීවනී ඉන්දිකා මෙනවිය විසින්. ඉතින් අපි පළමුවෙන්ම මේ රැස් වුණ අනන්ත අප්‍රමාණ පුණ්‍ය සම්භාරය ධර්ම දානෙන් රැස් වෙච්ච පුණ්‍ය සම්භාරය ඒ වගේම දසමර සේනා භාග්‍යවතුන් වහන්සේ පරාජයපත් කරපු බව සත්‍යයයි. ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජයෝහි උග්ඝෝසයොන් දේවගණාපසන්නා ඒතේන සච්චේන ජයස්සු. මේ බුදුරජාණන් වහන්සේ ජයසිරි මහ බෝසෙවනේ දසමර සේනා පරාජයට පත් කරපු බව සත්‍යයයි. දෙව් මිනිසුන් ප්‍රීති ගෝසා පැවැත් වූ බව සත්‍යයයි. ඒ සත්‍යානුභවයෙන් අපේ ලක්දෙරණටත් ලෝකයටත් ව්‍යසනයක් වුණ මේ වසංගතී දුරින්ම දුරු වේවා. සියලුම දෙනාට මනුස්ස වර්ගයාට යහපත සැලසේවා. අපේ මව් රට සුරැකේවා කියලා අපි සිත ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සියලුම දෙවියෝ මේ පින් අනුමෝදන් වී දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වඩා වර්ධනය වෙත්වා. ඒ සියලු දෙවියෝ සියලු දෙනා ආරක්ෂා කරත්වා. ඒ වගේම විශේෂයෙන් මිය පරලෝකීය පියාණන්ට මේ සියලු පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මිය පරලෝකීය පියාණන්ටත් ඔබ නමින් මිය පරලෝකීය කාටත් මේ පින් අනුමෝදන් වී පරලෝක සැපී වේවා. පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. මේ සියලු පින් බලෙන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායු සම්පන්නිය සැලසේවා කියලා අපි පින් පමුණවමු. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණිවරුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම පැවිදි අපේක්ෂක දූපතුන්ට මේ පින් අනුමෝදන් වේවා. සියලු දෙනාට ගෞතම සසුනේ ධර්මාවබෝධය සැලසේවා. ඒ වගේම පින්වතුනි අද දවසේ රැස් කරගන්න යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ දායකත්වයේ දරන අංක 153 නොගහේන මාවත කඩවත පාර ගණේ මුල්ල ලිපිනේ පදිංචි පින්වත් W.A. සංජීවනී ඉන්දිකා මෙනවියට අනුමෝදන් වේවා. එතුමියට උතුම් වූ කල්යාණ මිත්‍ර සම්පත්තිය නිරන්තරයෙන් සැලසේවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේ විශේෂයෙන් සුජීවත්ව සිටින එම් බෙලින් නෝනා මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පන්නිය සැලසේවා. බලාපොරොත්තු වන ආකාරයෙන් පුණ්‍යානුමෝදනා වේවා. ඒ වගේම මේ ධර්මය අහන සියලු දෙනාටත් ලක්විරු ගුවන් විදුලියේ ශ්‍රද්ධා රූප වාහිනියේ කාර්ය මණ්ඩලී දරුවන්ට ඒ වගේම දායකත්ව දරන සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. මව් දෙමාපිය ගුරු බන්දු මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වී සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරගන්න ලැබේවා. ඔබ සියලු දෙනාට අසිරිමත් සම්බුදු සරණ සැලසේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.